අපි මීට කලින් පඨම පත්තනා සූත්‍රය තුල අන්තර්ගත දහම් කරුණු ගැන කතා කළා. මේ බඳු ධර්මයන් ශ්‍රවණය කරනකොට ධර්මයේ ගැන තිබෙන විශ්වාසය, විශ්වසනීයත්වය කෙනෙක් තුළ අතිශයින් බලවත් වෙන්න ඕන. ඒ වගේම තමයි ධර්මයේ ගුණ ඉස්මතු වී පෙනෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ධර්මය ස්වාක්ඛාතයි. ඒ ස්වාක්ඛාත වූ ධර්මෙහි සන්දිට්ඨික, අකාලික, එහිපස්සික, උපනායක ආදී ගුණ තිබෙන බව භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒතර මේ ධර්මයන් ශ්‍රවණය කරන අයට ඒ ධර්මයේ ස්වාක්ඛාත වූ ගුණය සහ ඒ ස්වාක්ඛාත වූ ගුණය නිසාම ස්වාක්ඛාත ධර්මයක තියෙන සන්දිට්ඨික ආදී ගුණ හොඳින් තේරෙන්න ඕන. ඒ ගුණයන් තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ ගුණ තේරුම් ගැනීම තමයි ධර්ම ශ්‍රවණෙහි මුල්ම එහෙම නැත්නම් ප්‍රධාන ඵලය වෙන්නේ. ධර්මයේ ගුණ තේරුම් ගැනීම. ධර්මයේ ගුණ තේරීම තමයි තේරෙන්න ඕන. ဒုတိ ය පත්තනා සූත්‍රය කියලා තව දේශනාවක් තියෙනවා. ඒ දේශනාව තියෙන අංගුත්තර නිකාය 3 පොත තුලමයි පොතේ. මේ දේශනාවත් භාගතුන් වහන්සේ සිදු කරන්නේ සවැත් නුවරදී. බලන්න මේ දේශනා තුල ශ්‍රාවකයාගේ ශ්‍රාවකත්වයේහි ජව සම්පන්න භාවය, ශ්‍රාවකයාගේ තිබෙන ඍජු භාවය. ශ්‍රාවකයා කියලා කියන්නේ අන් අයගෙන් වෙන්කොට හඳුනාගත හැකි ඍජු ගති තිබෙන, ඍජු ස්වභාවයෙන් යුක්ත, නොසැලෙන ස්වභාවයෙන් යුක්ත, ඊතා ප්‍රණීත පුද්ගලයෙක් බව මේ දේශනා ශ්‍රවණය කරනකොට අපට තේරෙන්න ඕන. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා ලෝකේ අන් අයගෙන් වෙන් වූ සුවිශේෂ ගති තිබෙන, සුවිශේෂ ස්වභාවයෙන් යුක්තයි. සීල ආකාරයේ ප්‍රණීත භාවයෙන් යුක්තයි ශ්‍රාවකයා. බලන්න මේ ဒုတိ ය පත්තනා සූත්‍රය අපි අහලා බලමු. මේ දේශනාවේ මේ විදිහට භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. පංචහි භික්ඛවේ අංගේහි සමන්නාගතෝ රඤ්ඤෝ කත්තියස්ස මුද්ධා වසිතස්ස ජෙට්ටෝ පුත්තෝ ඕපරජ්ජං පත්තේති. මහණෙනි, අංග පහකින් යුක්ත ඔටුනු පලන් ශාස්ත්‍රීය රජුගේ ජේෂ්ඨ පුත්‍රයා, වැඩිමහල් පුත්‍රයා යුවරජ තනතුර ප්‍රාර්ථනා කරනු ලබනවා. කතමිහි පංචහි මොනවාද කරුණු පහ. බලන්න බුදුරජාණන් ධර්මයේ අපි අහනකොට මේ ධර්මයේ හැම තැනකම සම්බන්ධයි. ධර්මය එකිනෙකට කවදාවත් පරස්පර නැහැ. භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා භාගතුන් වහන්සේ ධර්මය මුළුමනින්ම හේතු සහිත ධර්මයක්. හේතු රහිතව ධර්මය කියලා දෙන්නේ නැහැ කියලා. බලන්න මේ ධර්මයේ පටන් ගැනීමේදීම කාටවත් වාදයක් ගොඩනගන්න බෑ. තර්කයක් ගොඩනගන්න බෑ. අභියෝගයක් ලක් කරන්න බෑ. හේතු සහිතව පෙන්වන්නේ. බලන්න පංචහි භික්කවේ අංගෙහි සමන්නාගතෝ රඤ්ඤෝ කත්තියස්ස මුද්දා වසිතස්ස ජෙට්ටෝ පුත්තෝ. එතකොට මහණෙනි, මේ අංග පහකින් සමන්වාගත වෙන, අංග පහකින් යුක්ත වෙන අභිෂේකලත් ඔටුනු පලන්, ඔටුනු පැලඳු ශාස්ත්‍රීය රජුගේ ජේෂ්ඨ පුත්‍රයාටයි මේ ප්‍රාර්ථනාව තියෙන්නේ. එතකොට ඔටුනු පළඳපු ශාස්ත්‍රීය රජ කෙනෙක් වෙන්න ඕන. ඔහුගේ ජේෂ්ඨ පුත්‍රයා වෙන්න ඕන. ඔහු අංග පහෙන් යුක්ත වෙන්න ඕන. මේ වගේ හේතු තියෙනවනේ. නේද?
ගත්ත ගමන් කටට ආපු ගමන් ඒවා කොහෙද නෑ ඔය කිව්වට වෙන්නේ නෑ කියලා කාටවත් කියන්න බෑ. එහෙමනේ සාමාන්‍ය කියන්නේ කටට ආපු ගමන් කියනවා. නේ? දේවතාවක් හිතන්නේ නෑ. ඉතින් භාගතුන් වහන්සේ ධර්මය එහෙම හැල්ලු කරන්න බෑ. කරුණු සහිතයිනේ. කරුණු සහිත ධර්මයක් කිසි කලක අභියෝගයට ලක් කරන්න බෑ. කරුණු රහිත දේ අභියෝගයට ලක් කරන්න පුළුවන්. මොකද කරුණු නෑ. හේතු නෑ. හේතු සහිත ධර්මයක් අභියෝගයට ලක් කරන්න බෑ. විතර මේ රජුගේ ජේෂ්ඨ පුත්‍රයා සතු අංග පහ මොනවද කියලා භාගතුන් වහන්සේ පෙන්නනවා. ඉද බික්ඛවේ රඤ්ඤෝ කත්‍යස්ස මුද්දා වසිතස්ස ජෙට්ටෝ පුත්තෝ උබතෝ සුජාතෝ හෝති මාතිතෝච පීතිතෝච. ඔටුනු පලන් ශාස්ත්‍රී රජුගේ ජේෂ්ඨ පුත්‍රයා මව් පාර්ශවෙන් සහ පිය පාර්ශවෙන් දෙපාර්ශවෙන් සුජාතයි පිරිසුදු උපතින් යුක්තයි. සංසුද්ධ ගහනිකෝ පිරිසිදු මව් කුසින් යුක්තයි. යාව සත්තමා පිතා මහයුගා යම්තාක් පියාගේ පාර්ශවයේ පිය පාර්ශවයේ මුතුන් මිත්තන්ගේ සත් පරම්පරාවක් දක්වා මව් කුසෙන් පිරිසිදුයි. අක්ඛිතෝ අනුපක්කුට්ටෝ ජාතිවාදීන්. ඒ තමන්ගේ මේ ජාතිය එහෙම නැත්නම් වර්ගය කුලය ආදී සම්බන්ධ කරලා ගරහලා ප්‍රතික්ෂේප කළා නැහැ. ප්‍රතික්ෂේප වෙලා නැහැ. අභිරූපෝ හෝති. ඊටාම උසස් රූප ස්වභාවයෙන් යුක්තයි. දස්සනීයෝ ඊටාම දර්ශනීයයි දැකුම් කලුයි. පාසාදිකෝ ප්‍රසාද ජනකයි. පරමාය වන්න පොක්ඛරතාය සමන්නාගතෝ. පරම වර්ණ సౌందර්යයෙන් යුක්තයි. ඊටාම ලස්සනයි කියන එකනේ. මාතා පිතූණං පියෝ හෝති මනාපෝ. මවත් පියාත් දෙදෙනාගේම ප්‍රියමනාප භාවයෙන් යුක්තයි. බලකායස්ස පියෝ හෝති මනාපෝ. ඒ රටේ රජුගේ යම් බලසේනා ඇද්ද ඒ බලසේනාවන්හි ප්‍රියමනාප භාවයෙන් යුක්තයි. කියන යුද හමුදාව මේ කුමාරයට කැමති. පක්ෂපාතයි කියන එක. පණ්ඩිතෝ හෝති පණ්ඩිත භාවයෙන් යුක්තයි. වියතෝ වියත් භාවයෙන් යුක්තයි. කියන උගත් බව තියෙනවා. මේධාවි නුවණැති පටිබලෝ බොහොම ප්‍රතිබල සම්පන්නයි. අතීත අනාගත පච්චුප්පන්නේන අත්තේ චින්තේතු. අතීත අනාගත වර්තමාන ඒ කාල තුනෙහිම යම් අභිවෘද්ධියක් සැලසීම සම්බන්ධයෙන් ඊටාම නුවණින් යුක්තව කල්පනා කරන්න පුළුවන් මෙයාට. ප්‍රතිබල සහිතයි. බලන්න මේ රාජකුමාරකේ ස්වභාවයනේ නේද? එන්නේ පඬිතයිකම නිකම්ම පඬිතකමද ඒක? ඒ පඬිත බව බලන්න. පඬිතෝ හෝති වියතෝ ගත් භාවයේ තියෙනවා, මේධාවී නෝන තියෙනවා, පටිබලෝ. කොමකටද මේ ප්‍රතිබල සම්පන්න භාවය අතීත අනාගත සහ වර්තමාන කියන තුන් ඒ ත්‍රිකාලයේම අභිවෘද්ධිය ගැන හිතීම පිළිබඳ ප්‍රතිබල සම්පන්නයි. භාවයේ තියෙනවා. හරි. තස්ස එවං හෝති. අන්න එයාට මෙහෙම හිතනවා. ඒ අංග පහකින් යුක්තයි. ඒතකොට ඒ අංග පහෙන් යුක්ත ජේෂ්ඨ පුත්‍රයාට, රජුගේ පුත්‍රයාට හිතෙනවා අහං කෝම්හි උබතෝ සුජාතෝ මාතිතෝච පීතිතෝච සංසුද්ධ ගහනිකෝ යාව සත්තමා පිතා මහයුගා අක්ඛිතෝ
අනුපක්ඛුට්ඨෝ ජාතිවාදේන. ඒතර යාට කල්පනා වෙනවා මම වනාහි මෞපිය දෙපාර්ශ්වයෙන්ම සුජාතයි. පිරිසිදු මව් කුසින් යුක්තයි. තාත්තගේ පිය රජුගේ පාර්ශවයේ හත් පරම්පරාවක් මුතුන් මිත්තු හත් පරම්පරාවක් යම් තාක් හත් පරම්පරාවක් තිබේ. ඒ දක්වාම අපි කුලය හෝ වර්ගය හෝ ඒ ජාතිය මුල් කරගෙන ගරහලා ප්‍රතික්ෂේප වෙලා නැහැ. කස්මාහං ඕපරජ්ජං න පතේයාත. මං කුමක් නිසා යුව රජ තනතුර නොපතන්නේහිද? බලන්න මේ සුදුසුකම තියෙන මම කුමක් නිසා යුව රජකම නොපතන්නේහිද කියලා ඔහු කල්පනා කරනවා. ඉතින් ඔහු එතකොට මේ එයින්ම පේනවනේද මේ කල්පනාවත් එක්ක පේනවනේ මේ කල්පනාව ඊටාම මේ ඍජු කල්පනාවක් කරුණු සහිතයි. එහෙම නැත්නම් නිකම් මේ සිහින දැකීමක් නෙවෙයි නේද? සමහරවිට තියෙන මනෝරාජ්‍ය කියලා කියන්නේ රජකම තියෙනවා හිතේ. නේ? මට ලැබී සිහින දකින්නවා කියන්නේ. එහෙම එකක් නෙවෙයිනේ. ප්‍රායෝගිකයි කියන්නේ මේකයි. ප්‍රායෝගිකයි. මම මේ සුදුසුකමක් තියෙනවා. මං ඇයි නොපතන්නේ? ඉතින් එතකොට අපිට මේ ප්‍රාර්ථනාව කියන එක මේ නුසුදුසු දෙයක් කියලා අපිට හිතන්න බෑනේ ප්‍රාර්ථනාව. නේ? සුදුසුකමක් තියෙන කෙනා ප්‍රාර්ථනාව වරදක් නෑ නේ. වරදක් නෑ නේද? නේද? මොකද බුදුරජාන් වහන්සේ පෙන්වන දෙයක් අපිට පිළිගන්න පුළුවන් නේ. බලන්න මෙයා හිතනවා මම මේ විදිහට මේ තාම සුජාතවත් කෙනෙක්. ඒ බලන්න ඒ සුජාතවත් භාව හිත නෑනේ. අපි නම් නිකන් හිතන්නේ මොකද්දනේ? අපි හිතන අපි හවල් කුලේනේ. අපිට මේ ජොබ් එක හම්බෙයි. අපේ දැනුම එච්චරයිනේ. බලන්න මේ රජවරුන්ගේ කුමු රජකම කියන්නේ මහා බල සම්පන්න තන්තුරක් පතන කෙනාගේ දැනුම කොච්චර පුළුල්ද නේ? නේද? නිකන් කෙනෙකුට ඒක එහෙම ප්‍රාර්ථනා කරගන්න බෑ. ඒ ප්‍රාර්ථනාව හිස් නේද? මේ ප්‍රාර්ථනාව හිස් නැති බව පේනවා. හිස් නෑ. ප්‍රණීතයි කියන්නේ එකයි මේ වගේ ඒවා. ඊළඟට ඔහු කල්පනා කරනවා අහං කෝම්හි අබිරූපෝ දස්සනීයෝ පාසාදිකෝ පරමාය වන්න පොක්ඛරතාය සමන්නාගතෝ මම වනාහි ඊටාම අලංකාර ලස්සනයි ඊටා උසස් රූපයෙන් යුක්තයි දකුම් කලුයි ප්‍රසාදේ ඇති කරන ස්වභාවයෙන් යුක්තයි පරම වර්ණ සෞන්දර්යයෙන් යුක්තයි කස්මහං ඕපරජ්ජං නපතේය. ඉතින් මම මේ යුවරජ තනතුර නොපතන්නේ ඇයි? කවර හේින්ද මම යුවරජ තනතුර ප්‍රාර්ථනා නොකරන්නේ කියලා ඔහු කල්පනා කරනවා. අහං කෝම්හි මාතා පිතූණං පියෝ මනාපෝ මම වනාහි මව්පිය දෙදෙනාගේම ප්‍රියමනාප භාවයෙන් යුක්තයි. කස්මහං ඕපරජ්ජං නපතේය. එහෙමනම් යුවරජ තනතුර නොපතන්නේ මක් නිසාද? කුමක් නිසාද? අහං කෝම්හි බලකායස්ස පියෝමනාපෝ මට මේ රජයේ බලසේනාවන්ගේ ප්‍රේමනාප භාවය තියෙනවා. කස්මහං ඕපරජ්ජං නපතේයං යුවරජ තනතුර නොපතන්නේ මක් නිසාද? කුමක් නිසාද? ඇයි මේ බලසේනාවේ මනාප භාවය මොකටද? යුවරජ තමයි මේ පිය රජු ප්‍රධාන රජු සිටිද්දී යුවරජු තමයි රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම දරාගෙන සිටින කෙනා. ඉතින් යාට අනිවාර්යෙන්ම මේ අර ප්‍රිය පරපුරේ සුජාත භාවයේ තියෙන වගේම ඒව මූලික සුසුකම් ඕමනාමයි. ඊළඟට යා බොහොම දකුම් කළු ප්‍රේමනාප අභිරූප සම්පන්න කාය ස්වභාවයෙන් ප්‍රසාද ජනක ස්වභාවයේ දුටුවන් යලි බලන්ට හිතෙන ස්වභාවය තියෙන්න ඕන. නිකම් අපි වගේ කෙනෙකුට හරියන්නේ නැහැ ඒක. නේ? ඊළඟට මේ මෞපිය දෙපාර්ශ්වයේ ප්‍රේමනාප භාවය වුණා. නැත්තම් ඒක ලැබෙන්නේ නැහැ. ඊළඟ දේ තමයි මේ බලසේනාවන්ගේ ප්‍රසාදේ තියෙන්න ඕන. එහෙම නැත්නම් උට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වාක්‍යයක් දරන්න බෑ. ඒකයි ඒක තියෙන්නේ. බලන්න මේ බුදුරජාණන් වහන්සේ රජ කෙනෙක් නේ.
නේද? ඒ නිසා ඒව පවා දන්නවා. ඒ ඔක්කොම දන්නවා. ඒතර හිතනවා මට මේ බලසේනාවන්ගේ ප්‍රේමනාප භාවය තියෙනවා. ඉතින් මම ඇයි මේ එහෙනම් මම කුමකටද මේ යුවරජ තන්ත්‍ර නොපතන්නේ කියලා කල්පනා වෙනවා. ඊළඟට අහම් කොම්මි පණ්ඩිතෝ වියතෝ මේධාවි පටිබලෝ අතීත අනාගත පච්චුප්පන්නේන අත්තේ චින්තේතුම් මම පණ්ඩිතයි මට පණ්ඩිත ස්වභාවය තියෙනවා වියත් භාවය උගත් භාවය තියෙනවා මේධාවි මා නුවණ තියෙනවා ඊළඟට අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙහිම අභිවෘද්ධිය පිණිස සිටීමේ ප්‍රතිබල භාවය තියෙනවා ප්‍රතිබල භාවයෙන් යුක්තයි මම කස්මහං ඕපරජ්ජං න පතේ යන්ති කවර හේකින් මම මේ යුවරජ භාවය නොපතන්නේද කියලා කල්පනා කරනවා ඉමෙහි කෝ භික්ඛවේ පංචේස් අංගෙහි සමන්නාගතෝ රඤ්ඤෝ කත්තියස්ස මුද්දා වසිතස්ස ජෙට්ටෝ පුත්තෝ ඕපරජ්ජං පත්තේති මහණෙනි මේ අංග පහෙන් යුක්ත ශාස්ත්‍රීය ඔටුනපලන ශාස්ත්‍රීය රජුගේ ජේෂ්ඨ පුත්‍රයා යුව රජතුර තනතුර ප්‍රාර්ථනා කරනවා. ඒවමයකෝ භික්ඛවේ පංචේ ධම්මෙහි සමන්නාගතෝ භික්ඛු ආසවානං khයං පත්තේති. මහණෙනි අන්නේ වගේම ධර්මයන් පහකින් සමන්විත භික්ෂුව ආශ්‍රව ශවීම ප්‍රාර්ථනා කරනු ලබනවා. ඛතමෙහි පංචෙහි මොනවද පහ? බලන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේ අර යුවරජ තනතුර පතන්නා වූ අංග පහෙන් යුක්ත අභිෂේකලත් ඔටුන් ශාස්ත්‍රී රජුගේ ජේෂ්ඨ පුත්‍රයා වගේ පුත්‍රයා යුවරජ තනතුර ප්‍රාර්ථනා කරන්න යම්සේද ආන්ගේ වගේ ධර්මතා පහකින් යුක්ත භික්ෂුව ආශ්‍රව ශවීම පතනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඛතමෙහි පංචේ මොනවද ධර්මයන් පහ. ඉද බික්කවේ බික්කු සීලවා හෝති. පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති. මහණෙනි භික්ෂුව ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙහින් සංවර වාසය කරනවා. කියන්නේ භික්ෂුවකට නියමිත සීලෙන් යුක්තයි. ආචාර ගෝචර සම්පන්නෝ. ආචාර ගෝචර භාවයෙන් යුක්තයි. ඇවතුම් පැවතුම් කියලා කියන්නේ. ඊට උසස් ඇවතුම් පැවතුම් වලින් යුක්තයි. ඇවතුම් පැවතුම් කියලා කියන්නේ ගමන බිමන වේවා, කතා බහ වේවා, අතපය හැකිලිම වේවා. මේ ආදී ක්‍රියාවන් ඊටාම උසස් භාවයෙන්, ඊටා යහපත් භාවයෙන් යුක්තයි. ඊළඟට වත පිළිවෙත ආදී දේවා, ඇවතුම් පැවතුම් වලට අයිති දේවා. ඒ ඊටාම උසස් භාවයෙන් යුක්තයි. අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි. අනුමාත්‍රිතා කුඩා වර්ධෙහි පවා බිය දක්මින් භය දස්සාවි සමාදාය සික්කති සික්ඛාපදේසු. ඊතා කුඩා සිල්පදෙහි පවා භය වර්ධෙහි පවා බිය දක්මින් සිල්පද සමාදන් වෙලා ආරක්ෂා කරනු ලබනවා. ඒ තමයි භික්ෂුවගේ පළවෙනි සුදුසුකම. ඊළඟට බහුසුතෝ හෝති සුතධරෝ සුත සම්නිචයෝ. බහුසුත භාවයෙන් යුක්තයි. අසුදේ දරාගෙන සිටිනවා. සුතධරෝ කියන්නේ ඒක ශ්‍රුතය එහෙනම් අසුදේ දරාගෙන සිටිනවා. දරාගෙන කියන්නේ මතක තියාගන්නවා කියන එක පිළි අරගෙන තියනවා කියන එකයි. නැත්තම් එක ගොඩක් අය ගන්න මතක තියාගන්නවා කියන එකනේ. මතක තිබීම නෙවෙයි මේ. මතක තිබීම එක්තරා දෙයක් වෙන්න පුළුවන්. මතක තියෙන්නත් පුළුවන්. මතක තිබු පමණින් දරා ගැනීම කියන එක නෙවෙයි. හරිද? දැන් බඩේ තිබ්බට කාපේක බඩේ තියෙන්න පුළුවන්. දිරවන්නේ නැත්තම් මොකද වෙන්නේ? එහෙම වෙන්න පුළුවන් නේ. ඒතර නොදිරවා බඩේ තියෙනක මොකද වෙන්නේ? කන ආහාරය දිරවන්නේ නැහැ බඩේ තියෙනවා. ඒක යහපත්ද අයහපත් වෙනවද? අන්තර විෂ වෙනවනේ. ওই වගේ තමයි. කටපාඩමේ තියෙන අන්තර විෂ වෙලා විෂ සහිත සත්තු වගේ අන්තර ඒගොල්ලන්. ඒ පාඩමෙම පහර ගහනවනේ.
දරා ගන්නවා කියන්නේ හැම එකක් නෙවෙයි. පිළිගන්නවා කියන එක. ඒකෙන් කෙනෙක් පෝෂණය වෙනවා. දැන් ආහාරය දරා ගන්නවා. අපි අනුභව කරන ආහාරය ශරීරය විසින් දරා ගන්නවා, පිළිගන්නවා. ඒතර එයින්ම කුසගිනි නැති වෙනවා. කුසේ යම් ගින්නක් තිබුණ නැති වෙලා යනවා. සුවපත් බවට පත් වෙනවා. ප්‍රබෝධය ඇති කරනවා. ශරීරය නිරෝගී වෙනවා. ශරීරේ පෝෂණය වෙනවා. කාය බලය ඇති වෙනවා. මානසික ශක්තිය ඇති වෙනවා. වර්ණය ඇති වෙනවා. ආයුෂය ඇති වෙනවා. ඒ වගේ ගොඩාක් ආනිසංස තියෙනවා ආහාර දරා ගැනීම. ආහාර බඩේ නිකන් තිබ්බට ඒ මුකුත් නැහැ. ආහාර බඩේ නිකන් තිබ්බොත් ක්‍රමක්‍රමයෙන් විස වෙනවා. දිරවන්නේ බඩේ ආහාරය තියෙනවා. ක්‍රමක්‍රමයෙන් විස වෙලා ඊට පස්සේ ඒක දරන්න බැරි වෙනවා. ඒ විස වුණාන් පස්සේ ඉස්සරත් ගහනවා, පපුටත් ගහනවා, බඩටත් ගහනවා. නේද? ආහාර විස වුණා. ලේත් විස වෙලා ඊට පස්සේ කුසගින්න නිවෙන්නෙත් නැහැ. කුසට අපහසුයි. ඊට පස්සේ ශරීරයේ දුර්වර්ණ වෙනවා. කුසගින්න නැති නිසා ආයුෂ අඩු වෙනවා. වර්ණයේ දුර්වල වෙනවා. ශරීර පහසු නැති වෙනවා. කාය බලය නැති වෙනවා. මේ වගේ ආදීන හානිකර දේවල් ගොඩාක් වෙනවා මේ ආහාර නිකම්ම තිබුණොත්. දිරවන්න නැතුව දරා ගන්න නැතුව තිබ්බොත්. ආහාර දිරව ගන්නවා නම් ශරීරය පිළි ගන්නවා නම් ආහාරය අපි ලබා ගන්නවා ශරීරය පිළි ගන්නවා. ආහාර අතර ගන්නකොට ශරීරය පිළි ගන්නවා නම් අපිට ඒක තේරෙනවනේ නේද? එතකොටම ශරීරයට ප්‍රබෝධය ඇති වෙනවා. හොඳට ආහාර දිරවන ශරීරයෙන් යුක්ත නම් කුසෙන් යුක්ත නම් ආහාර දකිද්දීම ප්‍රබෝධය ඇති වෙනවා. සුවඳ දැනෙද්දී ප්‍රබෝධය ඇති වෙනවා. කායකට. එතකොට මේ ආහාර කටට ගනිද්දීම ජවය ඇති වෙනවා. සුවය ඇති වෙනවා. කුසට යනකොට පහසුව ඇති වෙනවා. සුවය ඇති වෙනවා. එයින්ම ප්‍රබෝධය ඇති වෙනවා. ශරීර වර්ණය එයින් පටන් ගන්නවා. දිරවන්න ගොඩක් වෙලා යන්නේ නැහැ. හොඳට ආහාරයක් ගත්ත ගමන් ඊටාම සුළු වේලාවකින් සුවය ඇති වෙනවා. සුව පහසුව ඇති වෙනවා. කාය වර්ණය ඇති වෙනවා. කාය බලය ඇති වෙනවා. ඒ වර්ණයත් බලයත් සුවයත් මුල් වෙලා දීර්ඝායුෂ ඇති වෙනවා. ආහාර දිරව ගන්නවා කියන්නේ ආන් ඒ වගේ ස්වභාවයකටපත් වෙනවා. ආහාර පිළිගන්නකොට ওই විදිහට ඇති වෙනවා. ආහාර පිළිගන්නේ නැතිකොට දකිද්දිම අපහසු ඇති වෙනවා. මානසික පීඩාව ඇති වෙනවා. ප්‍රබෝධය නැති වෙනවා. ආහාර ගැනීම ඊට පස්සේ අතිශය වදයක්. ගත්තන් පස්සේ කාය බලය සුවේ නැති වෙනවා. වර්ණය ශරීර සුවේ නැති වෙන ගමන් ශරීරේ වර්ණය නැති වෙලා යනවා. වර්ණය නැති වෙනවා. ඊට පස්සේ කායික බලය නැති වෙනවා. ඒවත් එක කියන්නේ සුවේ බලයේ වර්ණය නැති වෙන ගමන් ආයුෂ අඩු වෙලා යනවා. ඒ නිසා මේ දිරව ගැනීම ගැන තේරුම් ගන්න. ඒ වගේ තමයි ධර්මය. දරා ගන්නවා කියන්නේ දැන් තේරුම් ගන්න මතක තබාගෙන නිකාම තියාගන්න එක නෙවෙයි. නිකාම තියාගත්තොත් වෙන්නේ මොකද කියලා තේරුම් ගන්න. ඉතින් ඒ නිසා තේරුම් ගන්න මේ සුතධර කියලා කියන්නේ ශ්‍රවණය කරන දේ දරා ගන්නවා, පිළිගන්නවා කියන එක. සිත පිළිගන්නවා ධර්මය. සුත සම්නිච්චයෝ අසුදේ පිළිගැනීමත් ඒ කරුණු එහෙම නැත්නම් රැස් කරගෙන තියෙනවා යා. අහපු දේ. සුත සම්නිච්චයෝ කියන්නේ ඒකයි. ඒත් මතක තබා ගැනීම වෙන්න පුළුවන්. නමුත් අපි කරුණු දැන් සමහර අයට මතක තියාගන්න පුළුවන්. අපි ගාතාවකවත් ගාතාව වචනේ මතක තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් කරුණු තියෙන්න පුළුවන් නේ. ඒ දෙකේම. එහෙම නැත්නම් අසවල් ධර්මයේ අසවල් තැනදී පාවිච්චි කරන්නේ. ඒ විදිහේ මතක තියාගැනීමක්. රස කරගන්නවා කියන්නේ ඒකයි. අපට අපි හිතමු ආරි සත්‍ය 4 දැනගෙන ඉන්නවා. පටිච්චසම්පාදේ දැනගෙන ඉන්නවා. බුදු ගුණ දැනගෙන ඉන්නවා. දහම් ගුණ දැනගෙන ඉන්නවා. සංඝ ගුණ දැනගෙන ඉන්නවා. ආයතන මේවා කියලා දැනගෙන ඉන්නවා. බොජ්ජංග ධර්මයන් මේවා කියලා දැනගෙන ඉන්නවා. උතර පිළිගැනීමයි දැනගෙන ඉඳීමයි ඒ රස කරගෙන ඉඳීමයි දෙකන්නේ නේද? දැන් අපි ධර්මයේ පිළිගත්තට බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසයෙන් ධර්මයේ පිළිගලන් තිබ්බා කිව්වම තිබ්බට සමහර කරුණු දන්නේ නැහැ.
එතකොට අසුබේ දන්නේ නැහැ. මරණ සතිය දන්නේ නැහැ. ඒ වගේ දන්නේ නැහැ. මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ. එයාට ඒතර අර්ථය කරා යන්න බෑනේ. ඒ වගේ ධර්මයේ පිළිගන්නත් ඕන. ඒ ධර්මයේ රස කරගන්නත් ඕන. එතකොට බහුසුතෝ හෝති සුතධරෝ සුත සම්නිච්චයෝ. ඒතර මේ බහුසුත භාවයේ කොහොම තියෙන්නේ? ධර්ම පිළිගැනීමත් රස කර ගැනීමත් දෙකම තියෙන්න ඕන. ඒක කොයිවද? ඒක මේ තවදුරටත් විස්තර කරනවා. යේතේ ධම්මා ආදි කල්යාණා මජ්ජේ කල්යාණා පරියෝසాన කල්යාණා සාත්තා සබ්භ්‍යංජනා කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං අභිවදಂತಿ. යම් මේ ධර්මයක් මුලැමැදාග කල්යාණෝ අර්ථ සහිත ව්‍යංජන සහිත මුළුමනින්ම පිරිසිදු බ්‍රහ්මචර්ය ප්‍රකාශ කරන්නා වූ යම් ධර්මයක් ඇද්ද තථා රූපස්ස ධම්මා අන්නේ ධර්මය බහුසුතා හෝති බහුල වශයෙන් අහලා තියෙනවා දතා වචසා ಪರಿචිතා එක දරාගෙන වචනෙන් පුරුදු කරලා මනසානුපෙක්කිතා දිට්ඨිය අසුප්පට විද්දා. එතකොට ඒ කියන සම්පූර්ණ කරුණු ඇතුළත් මේ බහුසුත භාවයේ නැත්නම් සුත ධර්ම භාවයේ සුත සංඤ්ඤ කියන්නේ සුත ධර්ම භාවය කියන්නේ අසුදේ දරා ගැනීමත් කරුණු වශයෙන් දැනගෙන සිටීමත් කියන ස්වභාවයට මේ විස්තරය සම්පූර්ණයෙන් අයත්. මොකද්ද? යේතේ ධම්ම ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ සාත්තා සබ්භ්‍යංජනා කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං අභිවදಂತಿ. යථා රූපස ධම්මා බහුසුතා හොಂತಿ දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටිවිද. බලන්න දීර්ඝ ප්‍රකාශයක් තියෙනවානේ. ඒන් කියවෙන්නේ යම් ආදි කල්යාණ කියන්නේ මුල ඊටාම පිරිසිදු, මුල ඊටා යහපත්, මැද යහපත්, අවසාන යහපත් අර්ථ සහිත ව්‍යංජන සහිත යම් මුළුමනින්ම පිරිසිදු බ්‍රහ්මචාරී ජීවිතය ප්‍රකාශ කරන යම් ධර්මයක් ඇද්ද අන්නේ ධර්මය බහුල වශයෙන් අහලා දරාගෙන වචනෙන් පුරුදු කරගෙන මනසෙන් පුරුදු කරගෙන දෘෂ්ටිය දැකීම පිරිසිදු භාවයට පත් කරගෙන තියෙනවා. ඒ තමයි භික්ෂුවගේ දෙවෙනි සුදුසුකම. පැහැදිලිද? පළවෙනි සුදුසුකම මොකද්ද? ප්‍රාතිමොක්ෂ සංවර සීලයෙන් යුක්ත වීම නේද? දෙවෙනි කරුණ තමයි ධර්මය හොඳින් දරාගෙන තියෙනවා. කරුණ රැස් කරගෙන කරුණ වශයෙන්ුත් දන්නව නේද? කරුණ වශයෙන් දන්නකොම තෙරුවන් ගුණ දන්නවා, පරිසම්පාදේ දන්නවා. ඊළඟට අපි හිතමු ආරි සත්‍ය දන්නවා, සතිපට්ඨානෙ දන්නවා, බොජ්ජංග ධර්මයන් දන්නවා. ඊළඟට පංච පාස්කන්ධය දන්නවා, ආයතන ගැන දන්නවා. ඒ කරුණ දන්නවා. ඊළඟට අසුභ භාවනාව දන්නවා, ආයතන භාවනාව, මරණ සති භාවනාව දන්නවා, ආහාරය පිළිකුල් භාවනාව මේ වගේ බණ භාවනාව ගැන දන්නවා. ඒක තමයි. දැන් ඕගොල්ලන්ට ඉවන්නේ නැද්ද? ඈ? තියනවනේ. ඕගොල්ලෝ මරණ සති භාවනාව දන්නවද? දන්නවා. අසුභ භාවනාව දන්නවද? දන්නවා. ඕගොල්ලෝ ආයතන ගැන දන්නවද? එතකොට අභ්‍යන්තර ආයතන, බාහිර ආයතන ඒ විතර දන්නවද ආයතන? පටිච්චසම්පාදේ දන්නවද? දන්නවනේ. ඒ වගේ දහම් කරුණු රැස් කරගෙන තියෙන්න ඕන. ඒ දන්නා බව බරක්ද? විභාගයට දන්නගෙන හිටියා වගේ? දැන් ඔයගොල්ලෝ විභාගයට පාඩම් කරන් හිටියානේ. ඒ පාඩම් කියලා ගැනීම සංසිඳීම තිබුණ එකක්ද බරක්ද ඒක? බරක්නේ. දැන් මේ දහම් කරුණු ගොඩාක් ඔයගොල්ලෝ දන්නවා කියවනේ. එතන වෙහසක් නැහැ නේ. නෑ. තුන්වෙනි එක චතුසු සතිපට්ඨානේසු සුපට්ඨිත චිත්තෝ හෝති. සතර සතිපට්ඨානෙහි ඊට හොඳින් පිහිටවගත් සිතෙන් යුක්තයි.
චතුසු සතිපට්ඨානේසු සුපට්ඨිත චිත්තෝ හෝති. කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානයන්හි මනාකොට සිත පිහිටව ගැනීමෙන් යුක්තයි. ඊළඟට 4 වෙනි එක ආරද්ධ විරියෝ විහෙරති. අරඹු වීරියෙන් යුක්තයි. කොහොමද ඒක තව දුරටත් විස්තර කරනවා. අකුසලානං ධම්මානං පහානාය. අකුසල් ධර්මයන් ප්‍රහාණය පිණිස අරඹු වීරියෙන් යුක්තයි. කුසලානං ධම්මානං උපසම්පදාය. කුසල් ධර්මයන් උපදව ගැනීම පිණිස ථාමවා දහල්ල පරාක්කමෝ අනික්කිත දුහුරෝ කුසලේසු ධම්මේසු. එතකොට අකුසල ධර්මයන් ප්‍රහාණය පිණිස කුසල් ධර්මයන් උපදවා ගැනීම පිණිස ඊතා බලවත් ථාමවා දහල්ල පරාක්‍රමෝ ඊතා දල පරාක්‍රමෙන් යුක්තයි. අනික්කිත දුහුරු අත්නොහරින දැන් ඇති කියලා අත්නොහරින ස්වභාවයෙන් යුක්තයි. අන්න ඒ වගේ අරඹු වීරියෙන් යුක්ත බව තියෙනවා. ඒක ඔයගොල්ලෝ බලන්න එක තියෙනවද? ඔයගොල්ලෝ අකුසල ධර්මයන් ප්‍රහාණය පිණිස වීරිය ආරම්භ කළා තියෙනවද? ඒක බලන්න ඕන කල්පනා කරලා. නේද? ඊළඟ කුසල් ධර්මයන් උපදව ගැනීම පිණිස කොයි වගේද? ථාමවා බලවත් දහල්ල පරාක්‍රම ඊටාම දැඩි විදිහේ වීරියක් තියෝකර මේ ඇඟට ගන්න එපා ඒකයි. දැන් දල පෙරකුම් කියලා දැඩි වීරියක් කියලා හිතුවාම සමහර නිකන් අර බරක් උස්සන මුට්ටියක් කරගහන්න නැගිහිර කරන්නේ. ආන් එහෙම එකක් නෙවෙයි ඈ. එහෙම මේ වීරියට හිතන්නේ සමහරු නේද? ගොඩක් අය එහෙම හිතන්නේ. අපි සිමෙන්ති කොටයක් කරගහන මනුස්සයා මුලින්ම ඇඟ හයි කරගන්නව නේ. ඈ? එහෙම වීරියක් නෙවෙයි මේ තියෙන්නේ. නැත්තම් මේ වීරිය කිව්ව ගමන් සමහරු දත් හපා ගන්නවා. දල්ල පරාක්‍රමකම සමහරු දත් හපාගෙන තමයි මේක හිතන්නේ පවා. එහෙම නෑ. මේ වීරිය මොකද්ද කියලා අපි දන්නවනේ. අකුසල් ප්‍රහාණය, කුසල් උපදව ගැනීම. පිනිසවන වීරිය, සතර සම්‍යක්පදන් වීරිය අපි කලින් ඉගෙන තියෙනවනේ නේද? මෙතෙන්දී අපි ඒ විස්තර කරන්නේ නැහැ. ඒවා දීර්ඝ වැඩි නිසා. ඔයගොල්ලෝ දන්නවා. ඒවා සුළුවෙන් ඔයගොල්ලන් තියෙනව නැත්තේ නෑ. නැත්නම් ඔයගොල්ලෝ එකපාරටම කලන්තේ දාන්න බලන් අනේ අපුයි මට නෑනේ කියලා. එහෙමනේ සාමාන්‍යයෙන් හිතන්නේ. පර්ස් එකේ ගොඩාක් සල්ලි තියෙන දන්නේ නැති කෙනා කලන්තේ දානවා බඩගින්නේ ඉන්නවා. දැන් ගෙවල් වල ඕන තරම් කන බොන දේ තියෙනවා. කම්මැලිකමට නිකන් ඉන්නවා ඔයාගෙන. ඒ වගේ අපි ළඟ තියෙනවා සම්පත් දන්නේ නැහැ. ඒක නොවිමසීම. ඒකයි අර දහම් කරුණු දැනගෙන ඉන්න ඕන කියලා කිව්වේ. දහම් කරුණු දැන මේ වීරිය කියන්නේ කුමක්ද කියලා අපි දන්නවනම් අර දත් කපා ගන්න වීරියට එන්නේ නැහැ. නැත්තම් වීරිය කියලා හිතද්දිත් අහද්දි පවා දත් කපා ගන්න බලනවා. එයි අපිට හුරු ඒකනේ. සාමාන්‍ය ලෝකේ දිනන්න ඒක තියෙන්නේ නේ. නමුත් අපි ධර්මයේ දන්නවා නම් එහෙම එන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. නේද? අතට ඒ වීරිය තියෙනවද කියන එක අපි බලන්න ඕන. ඊළඟට දැන් අතට 4 වෙනි සුදුසුකම නේද? ඊළඟට පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. ඊතා හොඳින් දුක් ක්ෂය වීම පිණිස වන ආර්ය වූ එහෙම නැත්නම් ඊතා අග්‍ර ආර්ය වූ නිබ්බේධිකාය කියන්නේ මේ ආදීනවය හොඳින් තේරුම් ගැනීමේ හැකියාව. ඒ සඳහා යමක හට ගැනීමත් නැතිවීමත් දැකීමේ නුවණින් යුක්ත භාවය. අන්නේ කියන ප්‍රඥාව තියෙන්න ඕන භික්ෂුවට. ඒතර සුදුසුකම් 5යි නේද? මොනවා සුදුසුකම් 5? ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් යුක්ත වීම. ඒකේ කෙටියෙන් කර දීර්ඝ විස්තරයක් තියෙනවා නේද? ඒකේ ඒ ගැන විස්තර කිරීමක් තියෙනවානේ. ඊළඟට
බහුසුත භාවය නේද? දහම් දැනුම ඊට හොඳින් තිබීම. ඊළඟට සතර සතිපට්ඨානයේ ඊට හොඳින් සිත පිහිටුවාගෙන තිබීම. ඊළඟට අරඹෝ වීරියෙන් යුක්ත භාවය. ඊළඟ එක ප්‍රඥාවෙන් යුක්ත භාවය. සුසුකම් 5යි. තස්සේවං හෝති. එතන ඒ සුසුකම් 5න් යුක්ත භික්ෂුවට මෙහෙම කල්පනා වෙනවා. අහං කෝම්හි සීලවා පාතිමොක්ක සංවර සංවතෝ විහෙරාමි. ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භය දස්සාමි සමාදාය සික්ඛාමි සික්ඛාපදේසු. මම් වනාහි ඒ භික්ෂුවට කල්පනා වෙනවා මම් වනාහි ප්‍රාතිමොක්ෂ සංවර සීලෙන් යුක්තව වාසය කරනවා. ප්‍රාතිමොක්ෂ සංවර සීලෙන් යුක්තව සිටිනවා. ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු භය දස්සේ අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි. කුඩා අනුමාත්‍ර වර්ධේ පවා භය දකිමින් සමාදන් වූ සිල්පද ආරක්ෂා කරගෙන වාසය කරනවා. ඊටාම යහපත් ඇවතුම් පැවතුම් වලින් යුක්තව වාසය කරනවා. කස්මහං ආසවනං khයං නපතේයං. කවර හේකින් මං ආශ්‍රවශීව නොපතන්නේහිද? බලන්න ආශ්‍රවශීව ප්‍රාර්ථනා කරන්නේ නැත්තේ ඇයි මං? මොකද්ද හේතුව කියලා කල්පනා කරනවා. මේ භික්ෂුවට කල්පනා මම ප්‍රාතිමොක්ඛ සංවර සීලයෙන් යුක්තව වාසය කරනවා. ආචාර ගෝචර සම්පන්නයි. ඊතා යහපත් අවතුම් පැතුම් වලින් යුක්තව ඉන්නවා. අනුමාත්‍ර වර්ධේ පවා බේ දකිමින් සමාදන් වුණු සිල්පද මං ආරක්ෂා කරගෙන වාසය කරනවා. ඉතින් කුමක් නිසා එහෙම නැත්නම් කවර හේතුවකින් මම ආශ්‍රවශීව නොපතන්නේද කියලා කල්පනා කරනවා. දැන් බලන්න මේ වගේ ප්‍රාර්ථනාවක් මේ වගේ කල්පනාවක් ඇති වෙන්න යම් පුහුණුවක් උවමනා නේද? නිකාම්ම පුළුවන්ද? නිකම්ම නෙවෙයි නේද? නිකම්ම නෙවෙයි. යම් පුහුණුවක්. ප්‍රාතිමොක්ෂ සංවර සීලය තුල පිහිටා තියෙනවා. ඉතින් මේකට යම් කාලයක් යනවා. නමුත් අපි ධර්මය අහලා පිළිගන්නවා නම් ඒ පිළිගත් සැනින් මෙතෙන්ට එන්න පුළුවන්. බොහෝ කල් යන්නේ නැහැ. ධර්මයේ පිළිගන්න කෙනා මේ කටයුතු ක්‍රමක්‍රමයෙන් පුරුදු කරගන්නවා. නොබෝ කලකින් පුරුදු කරගන්නවා. දැන් අපි කලින් මතකද කිව්වා මේ ආහාර පිළිගැනීම. මේ කය ආහාර පිළිගන්නවා නම් ආහාර දකින්නකොටම ඒ පිළිගැනීම සිද්ධ වෙනව නේද? නේද? ඇතැම් අයට ආහාර ගැන අහනකොටම ආහාරය පිළිගන්නවා ශරීරය. ආහාරය දකිද්දී ආහාරය පිළිගන්නවා. ආහාරයේ සුවඳ දැනෙද්දී ආහාරය පිළිගන්නවා ශරීරය. ශරීරයේ සූදානම් නැත්නම් ආහාර පිළිගන්න ආහාර ගැන අහෙද්දී ප්‍රතික්ෂේප වෙනවනේ. ආහාරයේ සුවඳ දැනෙද්දී තව ප්‍රතික්ෂේප වෙනවා. ආහාරය අතර ගනිද්දී තව ප්‍රතික්ෂේප වෙනවා. ආහාරය කට ගනිද්දී තව ප්‍රතික්ෂේප වෙනවා. කොහොම හරි බලෙන් හරි දැම්මොත් එහෙම උගුරිනුත් යන්න කලින් ප්‍රතික්ෂේප වෙනවා. කොහොම හරි බලෙන් රිංගවනවා. ආහාරය ශරීරය පිළිගන්නේ නැත්නම් ඒක අර්බුදයක් නේ. නේද? ඉතින් නිකන් බඩට රිංගුවාට වැඩක් නැහැ. නේ? ධර්මයක් ආන් ඒ වගේ සිත පිළි නොගන්නවා නම් ඒ සිත අර්බුදයටපත් වෙනවා. ධර්මයේ පිළිගන්න සමත් නම් සමර්ථයි නම් බණ අහන්ට වාඩි වෙන්නේ ආහාරය සුවඳ දැනෙද්දී ප්‍රබෝධයටපත් වූ කය යම්සේද ධර්ම ශ්‍රවණයට පටන් ගන්නේ කන් යොමාගෙන සිත පිහිටවාගෙන නේ? එතකොට එයින්ම ධර්මයේ පිළි අරගෙන. එතකොට බණ අහන්න පෙරම ධර්මයේ පිළිගැනීමට සිත සූදානම්.
ඒක තමයි ශ්‍රද්ධාවන්ත කෙනාගේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ ගැන බලවත් විශ්වාසය තිබෙන, පිළිගැනීම තිබෙන කෙනාගේ ස්වභාවය බණ ඇසීම ආරම්භීමටත් පෙර ධර්මයේ ශ්‍රවණය වීමට පෙරම ධර්මයේ පිළිගැනීමට සිත සූදානම්. අර ඊතා යහපත් ශරීරය ආහාර දරන්ට සූදානම් ශරීරය ආහාර ගැන අහනකොට ආහාර දකිද්දී ආහාර සුඳ දැනෙද්දී ප්‍රබෝධයටපත් වෙනවා. එයින්ම ශරීරයේ වර්ණය බලවත් වෙනවා. ප්‍රබෝධය සමග ශරීරයේ වර්ණය බලවත් වෙනවා. ඒ වගේ තමයි බණ අහන්න පටන් ගන්නකොට වාඩි වෙද්දී ජවයේ ඉපදිලා. ඒක තමයි ධර්මයේ පිළිගැනීමට සමර්ථ බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය පිහිටි ශ්‍රද්ධාව පිහිටි ශ්‍රාවකයාගේ ස්වභාවය. ඒක තමයි අකාලික ස්වභාවයේ ධර්මයේ. ඒ ආකාරයෙන් ධර්මයේ ඇසීම තමයි අප්‍රමාදී භවයේ ස්වභාවය. ප්‍රමාද නොවන ස්වභාවය. එතකොට ඒ විදිහට ධර්මය අහන කෙනාට මේ සුදුසුකම් සපුරා ගැනීම දීර්ඝ කාලයක් ගතවන එකක් වෙන්නේ නැහැ නේද? නේද? ශරීරේ බලවත් වෙන්න ආහාර දකිද්දීම බලවත් වෙන්න පටන් ගන්නවනේ. යහපත් ශරීරයෙන් යුක්ත කෙනානේ. නේද? ආහාර පිළිගැනීම තරම් නිරෝගී ශරීරය තියෙන කෙනාගේ ශරීරේ බලවත් වෙනවා, ජව සම්පන්න වෙනවා, ප්‍රබෝධයටපත් වෙනවා ආහාර දකිද්දීම. එයා ඒකාන්තයෙන් ආහාර අනුභව කිරීමෙන් ජව සම්පන්න වෙනවා. වැඩි කල නොගොස් නේ? නේද? එහෙනම් ආහාර මුළුමනින් ජීර්ණය වීමෙන් ඔහු දීර්ඝායුෂ කෙනෙක් වඩපත් වෙනවනේ. නේද? ඒ කියන්නේ බලය, කායික බලය, සුවය, වර්ණය ඒවා ඉක්මනින් ලැබෙනකොට එයින් දීර්ඝ ආයුෂ ලබනවා. ඒ නිසා ධර්ම ශ්‍රවණය සාර්ථක කෙනෙක් ඇති වෙන්නේ ධර්ම ශ්‍රවණය කොයි විදිහට කරනකොටද කියලා තේරුම් ගන්න. උතර භික්ෂුවට කල්පනා වෙනවා පළමු සුදුසුකම උන්වහන්සේ ළඟ තියෙනකොට කල්පනා වෙනවා මම ප්‍රාතිමොක්ෂ සංවර සීලයෙන් යුක්තයි, ආචාර ගෝචර සම්පන්න භාවයෙන් යුක්තයි, ඊතා කුඩා වර්ධයේ පව මට බියක් දැනෙනවා. ඒ බිය දකිමින්ම වාසය කරනවා. ඒ විදිහට මම සමාදන් සිල්පද ආරක්ෂා කරමින් යුක්තයි. ඉතින් මම ආශ්‍රවශීලව නොපතන්නේ ඇයි කියලා කල්පනා කරනවා. බලන්න කොයිතරම් පහසු සිතක්ද නේද? ප්‍රණීතයි නේද සිත? ප්‍රණීත ප්‍රාර්ථනාවන් කියන්නේ ඒවට. ඒ ප්‍රාර්ථනා තුළ කිලිටි තියනවද? කිලිටි නෑනේ. කිලිටි නෑ. ඒකයි ප්‍රණීතයි කියලා කියන්නේ. ඊළඟට උන්වහන්සේට කල්පනා වෙනවා අහං කෝම්හි බහුසුතෝ සුතධරෝ සුත සම්නිචයෝ මං වනාහි බහුසුතයි සුතධරයි අහපු දේ දරාගෙන තිබෙනවා, පිළි අරගෙන තියෙනවා. බුද්ධ වචනේ මම පිළි අරගෙන තියෙනවා. දහම් කරුණු මම දන්නවා. ඒ නිසා මගේ බහුසුත භාවයෙන් යුක්තයි මම. ඊතරුණාසි තවදුරටත් අර විදිහට කල්පනා කරන යේතේ ධම්මා ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසා කල්යාණ සාත්තා සබ්භ්‍යංජනා කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං අභිවදಂತಿ තථා රූපා මේ ධම්මා බහුසුතා හොಂತಿ. ඊතරුණාසි කල්පනා වෙනවා මම බහුසුත භාවයෙන් යුක්තයි. අසු ධර්මයේ දරාගෙන සිටිනවා කරුණු විදියට මම ධර්මයේ දන්නවා. යම් මුල මැද අග යහපත් වෙන අර්ථ සහිත ව්‍යංජන සහිත මුළුමනින්ම පිරිසිදු බ්‍රහ්මචාරියේ ප්‍රකාශ වන යම් ධර්මයක් ඇද්ද අන්නේ ධර්මය බහුල වශයෙන් මම අහලා තියෙනවා.
ඒ දරාගෙන තියෙනවා. වචනෙන් පුරුදු කර තියෙනවා. සිතෙන් මනසෙන් හොඳින් පුරුදු කරන් තියෙනවා. දෘෂ්ටිය ඍජු භාවයට දෘෂ්ටිය පිරිසුදු භාවයට පත් කරගෙන සිටින්නේ. කස්මහං ආසවනං khයං නපතේයත් පතේයං. කුමන හේකින් මම ආශ්‍රය වීම නොපතන්නේද? ඇයි මම ආශ්‍රය වීම නොපතන්නේ ඇයි කුමක් නිසාද කියලා කල්පනා වෙනවා. ඊළඟට උන්වහන්සේට කල්පනා වෙනවා අහං කෝමි චතුසු සතිපට්ඨානේසු සූපට්ඨිත චිත්තෝ මම්මනාහි සතර සතිපට්ඨාන ධර්මයන්හි මනාව පිහිටු සිතින් යුක්තයි. කායනුපස්සනාව, චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන සතිපට්ඨාන ධර්මයන්හි හොඳින් සිත පිහිටව ගන්න මට පුළුවන්. හොඳින් සිත පිහිටවගෙන වාසය කිරීම මට තියෙනවා. කස්මහං ආසවනං khයං නපතේය. කුමන හේතුවකින් මම ආශ්‍රවශීම නොපතන්නේද? ඊළඟට උන්වහන්සේට කල්පනා අහං කෝම්මි ආරද්ධ විරියෝ විහෙරාමි. අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දල්ලපරක්කමෝ අනික්කිත දුහරෝ අකුසලේසු ධම්මේසු. මම් වනාහි කුසල් ධර්මයන් සම්බන්ධයෙන් අත් නොහරපු ඊතා බලවත් වීරින් බල සම්පන්න වීරින් යුක්තවයි. අකුසල් ධර්මයන් ප්‍රහාණයට කුසල් ධර්මයන් උපදවා ගැනීම පිණිසත් අනුභව වීරියෙන් යුක්තයි. කස්මහං ආසවනං khයං පතේයං. කවර හේකින් ආශ්‍රවශය වීම නොපතන්නේද? අහං කෝම්මි පඤ්ඤවා උදයත්ත ගාමිනිය පඤ්ඤය සමන්නාගතෝ අරියයි නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනිය. මම් වනාහි ප්‍රඥාවෙන් යුක්තයි. මොකද්ද ප්‍රඥාව? බුදුරජාන් වහන්සේ දුක් ක්ෂය වීම පිණිස ඊතා හොඳින් දුක් ක්ෂය වීම පිණිස යම් ධර්මයක්ද කියලා තියෙන්නේ. ඒ ධර්මයේ පෙන්වා තියෙන විදිහට ඊතා හොඳින් දුක් ක්ෂය වීම පිණිස වන ආර්ය ආදීනව කල්පනා කිරීම ස්වභාවයෙන් ඇති කරන යමක ඇතිවීම නැතිවීම දකින නුවණ මට තියෙනවා. යමක ඇතිවීම නුවණ ඇතිවීමත් නැතිවීමත් දැකීමෙන් තමයි ඒකේ ආදීනව පේන්නේ නේද? දැන් අපි මලක් දකින්න ශා ලස්සනයි කියලා හිතෙනවා. ඒක ඇති වෙලා නැති වෙනවා කියලා දකිනවා නම් ඒකේ ආදීනව දැකීමේ හැකියාවට තියෙනවනේ නේද? අපිට අපේ දත් ටික ශා ෂෝක් කියලා හිතෙනවා. නමුත් අපි ඒකේ ඇති වෙලා නැති වෙන ස්වභාවය දකින හැකියාව තියෙනවනම් ඒකේ ආදීනව දකින්න පුළුවන් නේද? ඒතර ඒ කෙරෙහි තියෙන අල්මදුරු වීමෙන් දුක් ක්ෂය වීම ඉතා හොඳින් පවතිනවා නේද? ඒ විදිහට මේ භික්ෂුවට කල්පනා වෙනවා. ඉතින් උන්වහන්සේ කල්පනා කරන කස්මහං ආසවනං khයං නපතේ යති. කවර හේකින් මං ආශ්‍රය වීම නොපතන්නේද? ඉමේහි කෝ භික්ඛවේ පංචේ ධම්මේ සමන්නාගතෝ භික්ඛු ආසවනං khයං පත්තේති. මහණෙනි මෙන්න මේ ආකාරයෙන් භික්ෂුව ආශ්‍රය වීම මේ පංච ධර්මයන්ගෙන් යුක්ත භික්ෂුව ආශ්‍රය වීම ප්‍රාර්ථනා කරමින් යුක්තයි. කිරීමෙහි යුක්තයි. බලන්න එතකොට භික්ෂුවක් ආශ්‍රය වීම ප්‍රාර්ථනා කිරීම වරදක්ද? ආශ්‍රය වීම කියලා කියන්නේ අරහත්ත්වයේ ප්‍රාර්ථනා කිරීම. නිවන ප්‍රාර්ථනා කිරීම. නේද? හැබැයි මේ ධර්මයන්ගෙන් තොර කෙනෙක් නිවන ප්‍රාර්ථනා කිරීම ගර්හාවට හාස්‍යයට එහෙම නැත්නම් දෝෂයට පාත්‍ර වෙනවනේ. නමුත් මේ සුදුසුකම් වලින් යුක්තයි නම් ඒ ශ්‍රාවකයන් වහන්සේට ආශ්‍රය වීම ප්‍රාර්ථනා කිරීම සිදු වෙනවනේ. උන්වහන්සේ කල්පනා කරනනේ මම මේ සුදුසුකම තියෙනවා. එහෙනම් කුමන හේතුවකට මම ආශ්‍රය වීම නොපතන්නේ කියලා හිතනවනේ. එහෙනම් ආශ්‍රය වීම නොපැතුවොත් තමයි වරද වෙන්නේ නේද? නේද? මේ සුදුසුකම් තියෙන කෙනා ආශ්‍රය වීම නොපතනවා නම් ඒක තමයි වරදනේ. නේද? බලන්න ධර්මයේ කොයි වගේ දෙයක්ද නේද? එහෙනම් ආශ්‍රය වීම පතන්ට යම් හයියක් ඕනනේ. රජකම පතන්න පුළුවන්ද නිකම්ම නිකම් කෙනෙකුට? යෝ රජකම පතන්න පුළුවන්ද රජුගේ නිකම් පුතාට?
හීන ප්‍රාර්ථනාව තියාගෙන හීන සංකල්පෙන් යුක්තයි රජුරුවන්ගේ පුත්‍රයා. හීන සංකල්පයෙන් යුක්තව තියාන හීන සංකල්පයත් ප්‍රනීත සංකල්පයත් එකට පවතින්නේ නැහැ කියලා දැන් පේනවා. හීන සංකල්පයේ ප්‍රත්‍යයෙන් ප්‍රනීත ප්‍රාර්ථනා ඇති වෙන්නේ නැහැ. හීන ධාතුව ප්‍රත්‍යයෙන් ප්‍රනීත ප්‍රාර්ථනා ඇති වෙන්නේ නැහැ. නේද? අපි මේ දේශනාව කලින් ඉගෙන ගත්තේ මේවා තේරුම් ගන්න. නේද? කලින් අපි මේ දේශනාවක් ඉගෙන ගත්තා නේද? හීන ධාතුව ප්‍රත්‍යයෙන් හීන සංඥා ඇති වෙනවා. හීන දෘෂ්ටි ඇති වෙනවා. හීන ප්‍රාර්ථනා ඇති වෙනවා. හීන පුද්ගලෝ බිහි වෙනවා. එහෙම දේශනාවක් අපි ඉගෙන ගත්තා නේද? මේ වගේ භාගතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා ප්‍රනීත ධාතුව ප්‍රත්‍යයෙන් ප්‍රනීත සංඥා ඇති වෙනවා. ප්‍රනීත දෘෂ්ටි ඇති වෙනවා. ප්‍රනීත සංකල්පනා, ප්‍රනීත ප්‍රාර්ථනා ඇති වෙනවා. එතකොට හීන ධාතුව විදිහට පෙන්වන්නේ අවිද්‍යාව. අවිද්‍යාව මහත් ධාතුවක් විදිහට පෙන්වන්නේ නේද? මේ සමස්ත ලෝකේම මේ පවතින අවිද්‍යා ධාතුව මත. මේ මහා අරගල මහා යුද්ධ කලකෝලහල අඩදබර වාද කිරීම, ભેද වීම, ඇඬීම්, වැළපීම්, ශෝක කිරීම, සුසුම් හෙලීම්, මේ දවන්ත ලෝකය, මේ කුණාටු කැළඹිලි සහිත ලෝකය පවතින කොමන ධාතුවක් මතද? අවිද්‍යා ධාතුව මත. අවියාද වලින් ගහ ගන්නවා, පොළු මුගුරු වලින් ගහ ගන්නවා, වචන වලින් ගහ ගන්නවා, අතින් පයින් ගහ ගන්නවා. නේද? හදිහූනියන් කොඩවින මේ වයින් හානි කරනවා. කේලම්, පරුස වචන, හිස් වචන මේ වයින් ගහ ගන්නවා නේ? මිසු මුලා කරනවා. මේ මහා ධාතුව මත තමයි මේ සියල්ල පවතින්නේ. මොකද මේ ධාතුව? අවිද්‍යා ධාතුව. මේ අවිද්‍යා ධාතුව මත ඇතිවන ලෝකය ප්‍රාර්ථනා කී කෝටියකින් යුක්තයිද? එක මිනිස්සෙකුට ප්‍රාර්ථනා කී කෝටියක්ද? කුඩා කලපටන් අන්තිම හුස්ම හෙළන තක්වා මහ පොළොවේ වැලි කැට ගන්නට ප්‍රාර්ථනා එකතු වෙනවා මිනිසුන්ගේ නේද? ඒ ප්‍රාර්ථනා ඇතුලේ අඩ දඹර ගහ මරා ගැනීම. ඒ වගේනේ ප්‍රාර්ථනා තියෙන්නේ. නේද? ශෝක සුසුම් වලින් ගෙතුණු ප්‍රාර්ථනා. කඳුළු වලින් බර වෙච්ච ප්‍රාර්ථනා. නේද? ඒ වගේ බර දරාගෙන ඉන්න මහා ධාතුව තමයි අවිද්‍යා ධාතුව. මේ මහ පොළොවට වඩා බලවත්. එක මිනිසෙකුට ප්‍රාර්ථනා කෝටි ප්‍රකෝටියක් කඳුළු ගංගාවක්. ඒකයි අවිද්‍යා ධාතුව මහා ධාතුව. මේ ආයුධ වලින් ගහගන්න එක, කොළු මුගුරු වලින් ගහගන්න එක, ඒව ප්‍රාර්ථනා මත වෙන්නේ මිසුන්ගේ. නේ? සොරකම්, තක්කඩිකම්, මරකම්. නේ? මේ සියල්ල අවිද්‍යා ධාතුව මතයි සිද්ධ වෙන්නේ. ඒක මහා ධාතුවක් කියන්නේ ඒකයි. ඒකෙන් මිදෙන්න ඕන. ඒක මිනිස්සෙකුට දරා ගන්න අමාරුයි. මිනිස්සෙකුට සැනසීමක් ලබන්න කවදාවත් බෑ. මොකද ඒක බර වැඩි. බර වැඩි. දරන්න බෑ. මිනිස්සෙක් ඉහළට යන්නේ නැහැ. අවිද්‍යා ධාතුව මත. පිට ආසිතින. මිනිස්සෙක් පහතට යනවා. දරන්න බෑ. හිතකට දරන්න බැරි වෙනවා. හිත වෙහෙසෙනවා. පීඩාවටපත් වෙලා තැලිලා පොඩි වෙලා කුළු ගෙඩි පාරෙන් තැලෙනවා වගේ තැලෙනවා හිත. තැලිලා පොඩි වෙලා පතුලට යනවා. කවදාවත් මනුස්සයෙකුට ඉහළට යන්න බෑ. ඒ අවිද්‍යා ධාතුව බරපතලයි. ඒකෙන් මිදෙන්න ඕන. ප්‍රනීත ධාතුවට එන්න ඕන.
ප්‍රනීත ධාතුව සුවපහසුයි. බර නැහැ. මිනිස්සෙකුට ඉහළට යන්න පුළුවන්. මිනිස්සු ඉහළට යන්න කොච්චර දඟලනවදනේ. ඉහළට යන්න බෑ. ඒ නිසා ශෝකයෙන්මයි මිනිස්සු ඉන්නේ. ඒ අවිද්‍යාව ධාතු නිසා හටගන්නා ප්‍රාර්ථනා බරපතලයි. දරන්න අමාරුයි. ඒ නිසා අවිද්‍යාව ධාතුව ප්‍රහාණය කරගත්ත කෙනා සුව පහසුටපත් වෙනවා. ප්‍රනීත ධාතුවටපත් වෙන්න ඕන. විද්‍යාව උපදව ගන්න ඕන. ආර්ය සත්‍ය ගැන අවබෝධ ඥානය කියන විද්‍යාව ප්‍රනීත ධාතුව විදිහට භාගතුන් වහන්සේ පෙන්නනවා. ඒ ප්‍රනීත ධාතුව හේතුවෙන් ප්‍රනීත දෘෂ්ටි ඇති වෙනවා. ප්‍රනීත සංකල්පනා, ප්‍රනීත ප්‍රාර්ථනා, ප්‍රනීත පුද්ගලයෝ, සුවපහසු ජීවිත, ප්‍රේමනාප මිනිස්සු, ප්‍රේමනාප ජීවිත, සුවපහසු ජීවිත, බර නැති ජීවිත, සහැල්ලු ජීවිත, ඉහළට යන ජීවිත, කිසි කලක පහළට යන්නේ නැති ජීවිත. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බව ලබන්නට පින් තියෙන හැම කෙනෙක්ම ඔයගොල්ලෝ හැමෝටම මේ පින තිබුණා. තාම තියෙනවා. ඒ පින ඉවර වෙලා නැහැ. ඒ පින තාම භාවිතයට අරගෙන නැහැ ඔයගොල්ලෝ. ඔයගොල්ලන්ගේ පුණ්‍ය නිදානේ තාම එහෙම පිටින් තියෙනවා. ඒ පුණ්‍ය නිදානේ භාවිත කිරීම පටන් ගන්න. ඒ පුණ්‍ය නිදානේ භාවිතයට ගන්න පුළුවන්කම තියෙන්නේ ආර්ය සත්‍ය ධර්මයේ ඇසීමෙන්. චතුරාර්ය සත්‍ය ධර්මයේ අහලා පිළිගැනීමෙන් පුණ්‍ය නිදානේ විවෘත වෙන්න පටන් ගන්නවා. ධර්මයේ පිළිගැනීමත් සමග තමයි පින භාවිතයට ගැනෙන්නේ සහ පින තියෙන පින බලවත් වෙනවා. භාවිතයත් එක්ක බලවත් වෙනවා. පින භාවිත කිරීමෙන් තව බලවත් කරන්න පුළුවන්. නිකම් තිබුණොත් නිකන් ගෙවිලා යනවා. ගෙවිලා යන්නේ නොවැදගත් දෙයට පින ගෙවිලා යනවා. දැන් නුවණ නැති කෙනා තමන්ගේ මුදල් ධනය රන් රිදී නොවැදගත් දෙයට ගෙවා ගන්නව නේද? නුවණ තියෙන කෙනා වැදගත් දෙයට ඒක භාවිත කරනවානේ, ආයෝජනය කර ගන්නවානේ. ඔය වගේම තමයි. නුවණ තියෙන කෙනා තමන්ගේ පුණ්‍ය නිධානය ඊටාම වැදගත් දෙයට භාවිත කරනකොට ඒක ආයෝජනයක් වගේ. ඒනි යලි පින උපදිනවා. එතකොට මේ නුවණ කියන දේ ඉපදී බලවත් වෙනවා ශ්‍රද්ධාවත් එක්ක. ශ්‍රද්ධාව කියන්නේ නුවණ උපදව ගන්න තියෙන දොරටුව. දැන් සාමාන්‍ය ලෝකයේ බලන්න සමහරු ගණිතඥ වෙලා ඉන්නවා. නේ? ව්‍යාපාරිකෝ. මේ වෙන කෙනෙකුගේ දැනුමක් පිළි අරගෙන නේ එතනින්නේ පටන්ගෙන යන්නේ. උපතින්ම ගණිතඥයෝ බිහිුන්නේ නැහැනේ ලෝකේ. නේ? දැන් වෛද්‍යවරු වෙලා ඉන්නවා. ඉංජිනේරු වෙලා ඉන්නවා. උපතින්ම වෛද්‍යවරු වුණාද? නෑ, තව කෙනෙකුගේ බස ඇහුම්කන් දුන්නානේ. පිළිගත්තා නේ. නේද? එහෙම නේද වෛද්‍යවරු බිහි වෙන්නේ, ඉංජිනේරු බිහි වෙන්නේ, වෙන ව්‍යාපාරිකෝ, ශිල්පීන්. තව කෙනෙකුගේ බස අහලානේ. නේ? ඒ විදිහට යම් කෙනෙක් මේ ලෝකේ මුළුමනින් අවබෝධ කළ ඊතා ඉහළ අග්‍ර ප්‍රඥාවෙන් යුක්ත බුදුරජාණන් වහන්සේගේ වචනය ඇහුවොත් ඒ ප්‍රඥාවේ උරුමකාර බවට පත් වෙනවා. ගණන් ශාස්ත්‍රයේ දන්න ගුරුවරයාගේ වචනේ අහන කෙනාට ඒ ගුරුවරයාගේ දැනුමේ උරුමය ලැබෙනව නේද? ශේෂයක් හරි. ඒ වචනේ අහන මට්ටමට යාගේ දැනුම වැඩි වෙනව නේද? එහෙම නේද මේ ලෝකේ දුවාගෙන යන්නේ මේ? එහෙනම් මේ ලෝකය ගැන අග්‍ර අවබෝධයෙන් යුක්ත, පිරුණු අවබෝධයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේගේ වචනේ යමෙක් දහන්නේ ඒ අවබෝධයෙන් ප්‍රකාශිත ප්‍රඥාවට උරුමකම් කියනවා. ඒ ප්‍රඥාවේ සාරය ඒ ජීවිතේ සරු කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට අහුම්කම් දෙන්න.
ආර්ය සත්‍ය පිළිගන්න. ආර්ය සත්‍ය පිළිගැනීමෙන් ශ්‍රද්ධාව සමගම ප්‍රඥාව ලැබෙනවා. ඒ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් මුල් කරගෙන ඔබගේ පුණ්‍ය නිධානය යලි වැඩෙන දෙයක් බවට පත් වෙනවා. පින නැහැ කියලා දුක් වෙන්න එපා. තියෙනවා පින. ඒක නිකන් ගෙවිලා යනවා බුද්ධ වචනේ අතහැරපු ගමන්. ඉස්සර අපේ ගම්වල ගොඩාක් ඉඩ කඩන් තියෙන මිනිස්සු නිකන් තේ කඩින් තේ බීලා ඉඩ කඩන් සින්න කරගත්තනේ මුදලාලිලාට. නේ? ඒ වගේම දුර්වල වුණ මිනිස්සු ඉන්නව නේද? සූදු කෙලලා ධනෙ නැති කරගන්න මිනිස්සු ඉන්නේ. නුවණ නැති කෙනා දුප්පත් වෙනවනේ. නේද? ඒ නිසා ශ්‍රද්ධාව ඇති කරගන්න එයින් ප්‍රඥාව ඇති වෙනවා. ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් දෙකම තියෙනකොට තියෙන පින යලි පින පිනිස යෙද වෙනවා. යලි පින ඉපදෙනවා. එතකොට අප්‍රමාණ ගණන් කළ නොහැකි පින් ගොඩක් ඉපදෙනවා. ඒ නිසා පින නැහැ, නුවණ නැහැ, ඒ කිසිම දෙයක් පිළිගන්න එපා. බුදුරජාණන්සේ වචනයට ඇහුම්කන් දෙන්න. එයින් සියලු යහපත සැලසෙනවා. අපි සෙත් පතනවා මේ සියලු දෙනාට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවන් විදිහට ප්‍රනීත ධාතුව උපදවා ප්‍රනීත ධාතුවේ පිහිටා හීන ධාතුව බැහැර කරගෙන ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ආය විදිහට පුණ්‍යවන්ත ආය විදිහට ප්‍රනීත ප්‍රාර්ථනාවෙන් යුක්ත ආය බවට පත් වේවා.